මෙතන එක කට් වුණ පොයින්ට් එකක් යා ලකුණු කරලා තියෙනවා. මෙතන තියෙන්නේ E කියන එක. හරිද? E කියලා තමයි මෙතන මේ නම් කරලා තියෙන්නේ. හරි. ඔන්න එතකොට ඒ ටික ඇඳලා තියෙන්නේ. මේ මං කිව්ව අර මේ අපි අර ටච් පොයින්ට් එක ඒ යා කරලා ඇඳපු රේඛාවට කියනවා කොන්ට්‍රැක්ට් කර්ව් කියලා. හරිද? ඊට පස්සේ මේකටම කියනවා මේ ඩයග්‍රෑම් එකට කියනවා අපි එජ්වර්ත් බොක්ස් කියලා. එජ්වර්ත් බොක්ස් කියලා කියන්නේ මේකට තමයි. හරිද? දැන් ඔයාලට තියෙන්නේ මෙතන ඉගෙන ගන්න තමයි කියන්නේ මේකෙන් මොකද්ද මේ වෙන්නේ කියන එක තමයි දැන් ඉගෙන ගන්න තියෙන්නේ. බලන්නකෝ. මෙන්න මෙයා assume කරලා තියෙනවා y උපරිමයේ 100යි. හරිනේ මම ඔයාලට කිව්වනේ ඒක. අපිත් අර අපේ එකේ නම් කරගත්තානේ. y 100යි. හරිද? x 100යි. හරිද? a ගේ y 100යි කියන්නේ ඒක අනිවාර්යයෙන්ම එතකොට b ගෙත් y 100යි කියන එකනේ. ඊට පස්සේ x උත් 100යි. මම කිව්වනේ a ගේ x එක 100යි කියලා කියන්නේ කොහොමද b ගේ x එකත් 100යි. හරිද? ඔන්න ඒ විදිහට එයා assume කරලා තියෙනවා y සමානයි 100යි x සමානයි 100යි කියලා. ඊට පස්සේ අර මං ඔයාලට කිව්ව කතන්දරේ. හරිද? මම කිව්වේ මෙයා a ගෙන් 10ක් නේ මන් දුන්නේ මෙතන. 10ක් පාවිච්චි කරනවා නම් a x කියන භාණ්ඩයෙන් 10ක් පාවිච්චි කරනවා නම් ඒ වෙලාවට b consumer a ගෙන් පාවිච්චි කරන්නේ 90ක්. හේතුව 100ට සමාන වෙන හින්දා. ඊළඟට y ගෙන් a කියන consumer පාවිච්චි කරන්නේ 20ක් නම් ඒ වෙලාවට b කියන කෙනා y ගෙන් පාවිච්චි කරන්නේ 80ක්. හරිද? ඒක තමයි යා මෙතන මේ දීලා තියෙන්නේ. බලන්නකෝ. consumers are a and b. ඒක අපි දන්නවා. consumer එක්කෙනෙක් a සහ අනිත් එක්කෙනා b. එහෙනම් a consumer හරිද? මෙතන a consumer මේ 60y and 45y x. හරිනේ. 60y මේ a කියන consumer y කියන භාණ්ඩයෙන් 60කුත් x කියන භාණ්ඩයෙන් 45කුත් තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔයාගේ එකේ ඔයා නම් කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ. නිකන් ඔයා නිකන් පොයින්ට් එකක් මේ විදිහට මේව කරලා ලකුණු කරගත්තත් ප්‍රශ්නෙකුත් නැහැ. හරිද? දැන් මෙතන බලන්නකෝ. මේ a කියන කෙනා y ගෙන් 60කුත් එතකොට x ගෙන් 45කුත් පාවිච්චි කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් a consumes හරිද? a consumes 60y and 45x. හරිද? ඊළඟට a වෙලාවට එහෙනම් b කොහොමද පාවිච්චි කරන්නේ? මෙතන y ගෙන් 60ක් පාවිච්චි කරනවා කියලා කියන්නේ total එක 100යි නේ. එහෙනම් b consumes 40යි y. ඇයි මෙතන 60යි y එහෙනම් 100 වෙන්න නම් තව 40යි නේ. ඒ කියන්නේ b y ගෙන් පාවිච්චි කරන්නේ b කියන consumer y භාණ්ඩයෙන් පාවිච්චි කරන්නේ 40යි. එහෙනම් 40යි y and 55යි x. හරිනේ කතාව. a කියන කෙනා x කියන භාණ්ඩයෙන් පාවිච්චි කරන්නේ 45යි නේ. එහෙනම් 100යි නේ total එක. එහෙනම් b කියන කෙනා x කියන භාණ්ඩයෙන් පාවිච්චි කරනවා 55. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. හරිනේ. දැන් අර අපි යන්නපු එකේ නම් a consume කරනවා මෙතන 20 දුන්නේ 20යි y සහ 10යි x. හරිද? 20යි y සහ 10යි x. එහෙනම් ඒ වෙලාවට b consume කරනවා කොහොමද? 80යි y සහ 90යි x කියලා. හරිද? 80යි y සහ 90යි x කියලා අපේ කතන්දරය ඇතුලේ අපි ගොඩනගාගත් එකේ එහෙම අපිට කියන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් තමයි හොඳම දේ තියෙන්නේ. දැන් තමයි ඉගෙන ගන්නේ මොකද්ද මේකේ වෙන්නේ කියන එක. හරි. බලන්නකෝ. මං ආපහු අර අපි n දෙකට යනවා. ඒකෙන් ඔයාලට පැහැදිලි කරන එක ලේසියි. හරි. දැන් ඔන්න අපි හදපු එක මේ විදිහට තියෙනවා. ඕනනම් කියන්න. එතන අර කොන්ට්‍රැක්ට් කර්ව් එක අර මේ සරල රේඛීය වෙන්න ඕනේ නේද? නෑ සරල රේඛීය වෙන්න එහෙම ඕනේ නැහැ. හරිද? ඔයා කියන්නේ ඇත්තට මේක සරල රේඛාවකුත් නෙමෙයි. කර්ව් එකක් විදිහට නිකන් සාමාන්‍යයෙන් ඇඳගෙන යන්න. කවදාවත් ඔයා සරල රේඛාවක් කරලා ඒක අඳින්නත් එපා. පැහැදිලිනේ?
නිකන් හරියි සාමාන්‍ය thank you. හරි මේ නිකන් ස්ලොප් එකක් තියෙන විදිහට සාමාන්‍යයෙන් අඳින්න සරල රේඛාවක් වෙන විදිහට අඳින්නත් එපා හරි එහෙනම් ඔන්න අපි දැන් මෙතනදී ඔයාට දැන් මම කියන්න ඕන දේ තමයි හොඳට මතක තියාගන්න මේ මම දැන් කතා කරන්න යන්නේ අපේ A කියන කන්සියුමර් ගැන. හරිද? ඔන්න ඔයා බලා ගන්න A ගේ පළවෙනි IC කර්ව් එකට යන්නකෝ ඔයා. A ගේ පළවෙනි IC කර්ව් එකට යන්න. ඒ කියන්නේ IC A බිඳුව කියන එක. ඒකේ ඉඳලා A ගේ දෙවෙනි IC කර්ව් එක තියෙනවානේ. ඒ කියන්නේ IC A B එක කියන එක. මේක. හරිද? ඒකට යද්දි හරිද? ඒකට යද්දී හොඳට මතක තියාගන්න. A ගේ යුටිලිටි එක අහගන්න කියන එක. හරිද? A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හරිද? A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. මතක තියාගන්න. මෙන්න මේ A ගේ පළවෙනි IC කර්ව් එකේ ඉඳලා උඩට යන්න මොකද වෙන්නේ? A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හරිද? හැබැයි මතක තියාගන්න A ගේ යුටිලිටි එක ඒ විදිහට වැඩි වුණාට B ගේ යුටිලිටි එක එන්න අඩු වෙන එක තමයි වෙන්නේ. පැහැදිලිද මං කියව කතාව? හොඳට අහගන්න. හරිද? හොඳට තේරුම් ගන්න. කන්සියුමර් A ගේ යුටිලිටි එක මේ IC A බිඳුවේ ඉඳලා IC A 1 2 3 4 ඔය විදිහට යන්න A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හරිද? හැබැයි B ගේ යුටිලිටි එක අඩු වෙනවා මේ වෙලාවට. ඒකේ අනිත් පැත්ත ඊළඟට මම කියනවා. ඔන්න දැන් මම B පැත්තට ආවා. හරිද? B පැත්තට. ඔන්න දැන් කියන කතාව ඔයා දැන් යන්න B ගේ IC B බිඳුව කියන එක. ඒ කියන්නේ මේක. IC B බිඳුව කියන එක. මේක. හරිද? sorry මේක. IC B බිඳුව කියන එක. හරිද? එතකොට IC B බිඳුවේ ඉඳලා IC B 1 2 3 4 ඔය විදිහට යන්න ICB බිඳුවේ ඉඳලා ICB 1 2 3 4 ඔය විදිහට යන්න B ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හරිද? B ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හැබැයි ඒ වෙලාවට A ගේ යුටිලිටි එක අඩු වෙනවා. ඔක හොඳට තේරුම් ගන්න. හරිද? මම ආයෙත් කියන්නම් ICB බිඳුවේ ඉඳලා ICB 1 2 3 4 ඒ කියන්නේ මේ පැත්තට එන්නේ. මම පෙන්නේ කරා යන දිහා බලන්න. හරිද? මේ පැත්තට එන්නේ. එහෙම යන්න B ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හැබැයි A ගේ යුටිලිටි එක අඩු වෙනවා. ඔන්න ඕක ඔයා තේරුම් ගන්න ඕනේ. හරිද? හරි. දැන් මෙතන අපේ නෝට් එකේ ඒක තමයි ඊළඟට කියලා තියෙන්නේ. මේ තියෙන්නේ go inside in the graph. හරි. දැන් මෙයා කියලා තියෙන්නේ මේ A ගේ ඉඳලා යද්දි. හරිද? A ගේ ඉඳලා යද්දි මේ A ගේ ඉඳලා යද්දි මෙහෙම ඉස්සරහට යන්නේ. ඒ වගේ වෙලාවට A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. A utility increases. හැබැයි B utility කියන්නේ B's utility decreases. හරිද? අන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ. දැන් මම ඔයාට ඒක දෙපැත්තම කිව්වා මේ වෙනකොට. හරිද? දෙපැත්තම කියලා තියෙනවා. හරි. ඊළඟට මම ආපහු යනවා අපි මම ඇඳපු මේකට. ඊළඟට හොඳට මතක තියාගන්න නංගි මල්ලි මෙන්න මේ අර මේ මොනවද IC curve දෙක I කියන්නේ A ගේ සහ B ගේ IC curve දෙක අර පිටට මම කිව්වේ පිටට තියලා අපි යන්නේ. හරිද? ඒ තැන් අපි නම් කරානේ A B C D E කියලා. අන්න ඔය A B C D සහ E. හරිද? ඔය points පහේ. දැන් මගේ විදිහට නම් points පහයි. A B C D සහ E. හරිද? ඔය points පහේදී MRS A සමානයි MRS B වෙනවා.
පැහැදිලිද? MRS A සමානයි MRS B වෙනවා. හරිද? MRS A සමාන වෙනවා. හරිද? මම මෙහෙම දාන්නම් නිකන්. MRS A සමාන වෙනවා MRS B වලට. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මෙතනදී MRS A සමාන වෙනවා MRS B වලට. මේ A B C D සහ E කියන පොයින්ට් වලින්. අර පිටට තියලා ඇඳපු පොයින්ට් වල. ඔයා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. MRS A සමානයි MRS B. ඒ කියන්නේ එතනදී MRS ඒ කියන්නේ A ගේ යුටිලිටි එක සමාන වෙනවා B ගේ යුටිලිටි එකට. ඒකනේ මේ කියන්නේ. මේ පොයින්ට් වලදී. අර ටච් කරපු පොයින්ට් වලදී. හරිද? ඔන්න මම දැන් යනවා අපි මේ වෙකට. මේ තියෙන්නේ ඒක තමයි ඊළඟට ඔයාලට කියලා තියෙන්නේ. In B, F, C and D මේවා B, F, C and D මෙන්න මේ කියන points හතරේදී මොකද කියන්නේ? MRS A equal MRS B. හරිනේ. MRS A equal MRS B. හරි. ඊළඟට ඔන්න එතන ඔය කතන්දරේ තමයි එතනින් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? හරි. ඊළඟට මම මේකෙම චුට්ටක් කියන්නම්. හරිද? දැන් ඔයා B ඉඳලා F වලට මේකේ බලන්නකෝ. මේකේ බලන්න. හරිද? මේ මම ෂෙයා කරලා තියෙන එකේ බලන්න නෝට් එකේ B ඉඳලා F වලට ගිහිලා තියෙනවනේ. ඒ කියන්නේ ඔන්න B ඉඳලා පොයින්ට් එක F වලට යනවා කියලා හිතන්නකෝ. B ඉඳලා F වලට යනවා. හරිද? ඒ වෙලාවට දැන් ඔයා දන්නවා මොකද්ද? A ගේ යුටිලිටි එක වැඩි වෙනවා B ගේ යුටිලිටි එක අඩු වෙනවා. මේ තියෙන්නේ A's utility goes up, B's utility goes down. ඔයාට මම ඒක කියලා තියෙන්නේ මේ වෙනකොට. A ඉඳලා B ඉඳලා F වලට යද්දි A ගේ යුටිලිටි එක වැඩි වෙනවා B ගේ යුටිලිටි එක අඩු වෙනවා. හරිද? එතකොට මෙහෙම උඩට යන්න වෙන සිද්ධිය තමයි ඕක. A ගේ යුටිලිටි එක වැඩි වෙනවා B ගේ යුටිලිටි එක අඩු වෙනවා. එහෙනම් අපි කතා කරොත් එහෙම when we move from B to F හරිද? When we move from B to F A's utility goes up and B's utility goes down. ඒක හරි. A ගේ utility එක වැඩි වෙනවා B ගේ utility එක අඩු වෙනවා. B ඉඳලා F වලට යද්දි. හරිද? ඊළඟට ඔන්න ඔයා මෙතනදී ඉගෙන ගන්න ඕනේ දේ තමයි මෙන්න මේ B F C සහ D හරිද? මෙන්න මේ අර පොයින්ට් හතරම හරිද? මේ අර ටච් වෙලා තියෙන කර්ව්ස් දෙක ටච් වෙලා තියෙන මේ පොයින්ට්ස් හතරෙදිම අපි කියනවා Pareto efficient කියලා. ඒවට අපි කියනවා Pareto efficient points කියලා. පැහැදිලිද? ඒවට අපි කියන්නේ Pareto efficient points කියලා. මේ Pareto efficient කියන එකෙන් කියන්නේ මේ නියමයෙන් කියන්නේ හරිද? මෙතනදී වෙන සිද්ධියක් මම සිංහලෙන් නිකන් පැහැදිලි කරන්නම්. Pareto efficient කියලා කියන්නේ අපි එක භාණ්ඩයක කියන්නේ consumer ගේ හරිද? මේ A කියන consumer ගේ utility එක වැඩි කරද්දී දැන් මේකට අනුව හරිද? A ගේ utility එක වැඩි කරද්දී අනිවාර්යෙන්ම B ගේ utility එක අපිට අඩු කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ Pareto efficient කියන එකෙන් කියන්නේ. හරිද? ඒ කියන්නේ සරලව කියනවා නම් දැන් එක භාණ්ඩයක් සරලව කියනවා නම් එක භාණ්ඩයක් දැන් මේ නිෂ්පාදනය කරද්දී ඒ කියන්නේ නිෂ්පාදනය වැඩි කරද්දී අනිත් භාණ්ඩය කැප කරන්න වෙනවා කියන එක තමයි ඔය Pareto efficient කියන එකෙන් කියන්නේ. දැන් ඒක මේකට ගැලපුවොත් එහෙම වෙන්නේ A ගේ utility එක වැඩි කරද්දී සරලව කියනවා නම් B ඉඳලා F වලට යද්දී හරිද? මොකද උනේ? අනිත් කෙනාගේ ඒ කියන්නේ B කියන කෙනාගේ යුටිලිටි එක අඩු වෙනවා. අඩු කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි Pareto efficient කියන එකෙන් කියන්නේ. Pareto efficient කියලාත් කියනවා Pareto optimum කියලාත් කියනවා. හරිද? මේ තියෙන්නේ point B and F both are
පෙරිටෝ එෆිෂන් නැත්නම් පෙරිටෝ ඔප්ටිමම් කියලා කියනවා. ඒ කියන්නේ B දැන් මෙතන අනුව නම් B F විතරක් නෙමෙයි C D කියන ඒවත් පෙරිටෝ එෆිෂන් තමයි. හරිද? ඒකට හේතුව එතනදී දැන් B ඉඳලා F වලට යද්දී A යුටිලිටි එක වැඩි වෙනවා. හැබැයි B ගේ යුටිලිටි එක අඩු වෙනවා. මේ තියෙන්නේ පෙරිටෝ එෆිෂන් කියන එකේ අදහසත් මේකේ තියෙනවා. මොකද්ද? increase one's utility or welfare. හරිද? reduce other one's utility. ඒ කියන්නේ සරලව කියනවා නම් ඒ කියන්නේ when we want to increase one's utility or welfare we will have to reduce others utility. හරිනේ? ඒක තමයි ඔයා කියන්න ඕනේ එතනදී. when we want to increase one's utility or welfare we will have to reduce others utility or welfare. ඒ කියන්නේ එක්කෙනෙක් යුටිලිටි එක හරි වෙල්ෆෙයාර් එක හරි වැඩි කරන්න ඕන වුණාම අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? අනිවාර්යෙන්ම අනිත් කෙනාගේ යුටිලිටි එක එහෙම නැත්නම් වෙල්ෆෙයාර් එක රෙඩියුස් කරන්න අඩු කරන්න සිද්ධ වෙනවා. ඕක තමයි පෙරිටෝ එෆිෂන් කියන එකෙන් කියන්නේ. එහෙනම් මේ සිද්ධිය ඇතුලේ B, F, C සහ D කියලා කියන්නේ පෙරිටෝ එෆිෂන් points. හරිද? ඔය එක්කම මම අපේ අර මේවකට ගියොත් එහෙම අපි ඇඳපු මේකට ගියොත් එහෙම බලන්නකෝ. දැන් ඒකට අනුව ගත්තොත් එහෙම දැන් මේ ඩයග්‍රෑම් එකේ A B C D සහ E A B C D සහ E මේ කියන පහම පෙරිටෝ එෆිෂන් තමයි. නැත්නම් පෙරිටෝ ඔප්ටිමම් තමයි. හරිද? ඒ කියන්නේ මේ තැනකින් ඒ කියන්නේ A ඉඳලා B ට අපි මාරු වෙනවා නම් ඒ වගේ වෙලාවට A ගේ යුටිලිටි එක වැඩි වෙනවා. හැබැයි ඒ වෙලාවට B ගේ යුටිලිටි එක අපිට අඩු කරන්න වෙනවා. ඒක තමයි උතනින් කියන්නේ. හරි. මම හිතනවා ඔයාලට ඒ ටික තේරුණා කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. මම ආපහු ඔන්න ආවා අපේ මේවකට නෝට් එකට. දැන් ඔන්න අපි මෙතෙන් යනකම් කියලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලා දන්නවා පෙරිටෝ එෆිෂන් කියන්නේ මොකද්ද? එතකොට පෙරිටෝ එෆිෂන් කියන ඒක වෙන්නේ මේ ඩයග්‍රෑම් එක ඇතුලේ කොයි පොයින්ට්ස් වලද කියන එක. හරිද? ඒක දැන් ඔයාලා දන්නවා. එහෙනම් දැන් මම එතනින් ඉස්සරහට ගියොත් එහෙම මේ තියෙන ඊළඟ එක බලන්න. Contract curve connects all Pareto efficient points. ඒ කියන්නේ වරහන් ඇතුළේ දීලා තියෙනවා tangent points කියලා. හරිනේ. ඒ කියන කතාව. දැන් contract curve කියලා කිව්වේ මෙන්න මේ අර IC curve දෙක එකට හේතු වෙලා නැත්නම් එකට පිට තියාගෙන ඉන්න points ටික යා කරලා ඇඳපු රේඛාවටනේ. එහෙනම් දැන් මෙතනදී මොකද්ද මේ කියන්නේ? මේ contract curve එක connect කරනවලු අර Pareto efficient points ඔක්කොම ටික. හරිනේ කතාව. සාධාරණයිනේ. B, F, C සහ D මෙතන Pareto efficient තමයි. එතකොට ඒවා යා කරලා තමයි අපි contract curve එක ඇඳලා තියෙන්නේ. එහෙනම් ඒක හරි. එහෙනම් contract curve එක මතක තියාගන්න හැම වෙලාවෙම contract curve එක connect කරනවා. හරිද? මේ Pareto efficient points ටික. ඒක ඔයා මතක තබාගත යුතුයි. මේ තියෙන්නේ contract curve connects all the Pareto efficient points. වරන් ඇතුලේ tangent points කියලා තියෙනවා. ඔය tangent points කියන්න හේතුව තමයි අර මම ඔයාලට කිව්ව එක. හරිද? IC curve දෙක මෙතන touch වෙලානේ තියෙන්නේ. ඒ හින්දා තමයි tangent point කියන්නේ. මේ වගේ cut වෙලා නැහැ. අර පිට තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ touch වෙලා තියෙන්නේ. ඒක තමයි ඔය මේ tangent point කියලා වරහන් ඇතුලේ දියුනේ. හරි. එහෙනම් ඔන්න ඒ කතාවත් හරි ඈ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? When we move from D to C බලමු. මේකට අනුව D to C ආවොත් D to C ආවොත් ඔන්න when we move from D to C ඒ කියන්නේ අපි D ඉඳලා C ට මාරුනොත් එහෙම පොයින්ට් එක D ඉඳලා C වලට මාරුනොත් එහෙම මේකෙදි වෙන්නේ මොකද්ද? B ගේ යුටිලිටි එක වැඩි වෙනවා.
C ගේ යුටිලිටි එක අඩු වෙනවා. ඕක තමයි වෙන්නේ. ඒක හරිනේ. දැන් මේ පැත්තේ ඉඳලා උඩට යන්න මම මේ බලා ගන්න. මේ A ගේ පැත්තේ ඉඳලා උඩට යන්න A ගේ යුටිලිටි එක වැඩි වුණා, B ගේ යුටිලිටි එක අඩු වුණා. එහෙනම් B ගේ පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න. මම මේ කර්සර් එක අරගෙන පැත්ත බලන්න. B ගේ පැත්තේ ඉඳලා මේ පැත්තට මෙහෙම එන්න මොකද වෙන්නේ? B ගේ යුටිලිටි එක වැඩි වෙනවා. C ගේ මේ A ගේ යුටිලිටි එක අඩු වෙනවා. ඒක හරි. බලන්නකෝ. D to C. A's utility goes down. හරිනේ කතාව. A's utility goes down. A ගේ utility එක අඩු වෙනවා. B's utility goes up. හරි. B ගේ utility එක වැඩි වෙනවා. මේ කතාවත් හරි. හරි. ඊළඟට possible equilibrium of any point of along the contract curve. ඔන්න කියන කතාව. Possible equilibrium of any point of along the contract curve. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න නංගි මල්ලිලා මේ මට ඒක කියන්නත් අමතක වුණා. හරිද? මේවට මේ B F C සහ D. හරිද? මෙන්න මේ points වලට අපි කිව්වා මොකද්ද? එකක් කිව්වා tangent point කියලා කිව්වා. අනිත් එක කිව්වා Pareto efficient points කියලා කිව්වා. ඒ වගේම තමයි ඕවට අපි කියනවා possible equilibrium points කියලා කියනවා. හරිද? එතකොට දැන් possible equilibrium points කිව්වොත් එහෙම ඔයා දැනගන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ points ටික කියලා. හරිද? B, F, C සහ D. හරිද? අන්න ඒ possible equilibrium points වලදී හරිද? ඒ ඕනම points එකකදී මේ contract curve එක දිගේ තියෙන මේ possible equilibrium points වලදී මොකද කියන්නේ? MRSA සමානයි MRSP. ඒක අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවනේ කොහොමද? ඒක ඇත්ත. හරිද? ඒ කියන්නේ මේ possible equilibrium points වලදී මොකද වෙන්නේ? මේ contract curve එක දිගේ තියෙන මේ possible equilibrium points වලදී MRSA සමානයි MRSB වෙනවලු. හරිනේ? Marginal rate of substitutions of consumer A සමානයි marginal rate of substitution of consumer B. ඒ කියන්නේ A points වලදී A ගේ utility එකයි B ගේ utility එකයි සමාන වෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. හරිනේ. ඒකත් හරි. ඊළඟට when we move from E to C, මේ මං කිව්වා මේ note එකේ මේ මෙතන මේ cut point එක තියෙන්නේ. එක cut point එකයි මේකේ පෙන්නලා තියෙන්නේ. ඒ cut point එකේදී නම් කරලා තියෙන්නේ E කියලා. හරිද? එතකොට මෙයා කියන්නේ මේ E ඉඳලා C වලට මාරු වෙද්දි මොකද වෙන්නේ කියන එක. E ඉඳලා C වලට මාරු වෙද්දි මොකද වෙන්නේ කියන එක තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? එතකොට E ඉඳලා C වලට මාරු වෙද්දි මොකද්ද වෙන්නේ බලන්නකෝ. E ඉඳලා C වලට මාරු වෙද්දි ළමයි මේ මල්ලිලා නංගිලා මෙතනදී B ගේ utility එක constant. හරිද? E ඉඳලා C වලට මාරු වෙද්දි E ගේ B ගේ utility එක constant. ඒ කියන්නේ මේ B කියන consumer ගේ utility එක වෙනස් වෙලා නැහැ. ඔයා දන්නවනේ මේක මම අමුතුවෙන් කියන දෙයක් නෑනේ. මේ curve එක මත හැම තැනකදීම මොකද්ද වෙන්නේ? එයාගේ satisfaction එක එහෙම නැත්නම් එයාගේ utility එක සමානයි කියලා කියනවනේ. එහෙනම් මේ curve එක මත මේ B කියන කෙනාගේ utility එක සමානයි. හරිද? එතකොට E ඉඳලා C වලට මාරු වුණාට ඒ utility එක වෙනස් වෙලා නැහැ. B කියන කෙනාගේ utility එක constant. හැබැයි බලන්නකෝ E ඉඳලා C වලට මාරු වෙද්දී හරිද? දැන් A කියන කෙනාගේ IC curve එක මෙන්න මෙතන ඉඳලා අලුත් IC curve එකකට මාරු වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? E ඉඳලා C වලට මාරු වෙද්දී A කියන කෙනාගේ indifference curve එකත් වෙනස් වෙලා. හරිද? indifference curve එක වෙනස් වෙලා. ඒ කියන්නේ E වල ඉඳලා C වලට මාරු වෙද්දී A consumer ගේ utility එක වැඩි වෙලා. B කියන consumer ගේ utility එක constant. හැබැයි
A කියන කෙනාගේ යුටිලිටි එක වැඩි වෙලා. බලන්නකො. මෙන්න. When we move from E to C, B's utility not change, constant. හරිනේ. B ගේ යුටිලිටි එක මේ වෙනස් වුන්නේ නැහැ නේ. යාගේ IC curve එක මාරු වුන්නේ නැහැ නේ. මේ IC curve එකේමයි තාම එයා ඉන්නේ. එහෙනම් constant. හැබැයි බලන්නකෝ. E to C වෙද්දි utility will increase. A's utility will increase without harming the other. හරිනේ. ඒ කියන්නේ අනිත් කෙනාට බාධාවක් කරන්නේ නැතුව අනිත් කෙනාගේ යුටිලිටි එක අඩු කරන්නේ නැතුව මෙතනදී A කියන කෙනාගේ යුටිලිටි එක වැඩි වෙලා තියෙනවා. පැහැදිලිනේ? ඒක තමයි මෙතනදී වෙලා තියෙන්නේ. ආයෙත් මම කියන්නම් E වල ඉඳලා C වලට මාරු වෙද්දී B කියන අපේ කන්සියුමර්ගේ යුටිලිටි එක වෙනස් වෙලා නැහැ. එයාගේ යුටිලිටි එක කොන්ස්ටන්ට්. හේතුව තමයි IC curve එක B කියන කෙනාගේ IC curve එක වෙනස් වෙලා නැහැනේ. ඒ curve එකමනේ. එහෙනම් යුටිලිටි එක වෙනස් වෙලා නැහැ. හරිද? හැබැයි මේ C ඉඳලා මේ E ඉඳලා C වලට මාරු වෙද්දී ඒ කන්සියුමර්ගේ IC curve එක වෙනස් වෙලා. මේ තියෙන්නේ ඉස්සෙල්ලා හිටපු තැන. හරිද? දැන් මේක තමයි මේ එයාගේ IC curve එක. එහෙනම් A කියන කෙනාගේ යුටිලිටි එක වැඩි වෙලා. A කියන කෙනාගේ යුටිලිටි එක වැඩි වෙලා තියෙනවා. හැබැයි B කියන කෙනාගේ යුටිලිටි එක අඩු කරන්නේ නැතුව. එයාගේ යුටිලිටි එකට බාධාවක් කරන්නේ නැතුව. හරිද? ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. When we move from E to C, B's utility constant. හරිද? ඒක හරි. B ගේ යුටිලිටි එක වෙනස් වෙලා නැහැ. හැබැයි A's utility will increase without harming the other. අනිත් කෙනාගේ යුටිලිටි එකට බාධාවක් කරන්නේ නැතුව, harm කරන්නේ නැතුව අන්න A කියන කෙනාගේ යුටිලිටි එක increase වෙලා තියෙනවා. හරිනේ. ඒ කතාවත් ඔයාලට පැහැදිලි වුණා, තේරුණා කියලා මම හිතනවා. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න, නැත්නම් මම ඉස්සරහට කරගෙන යනවා. ඊළඟට බලන්නකො නංගි මල්ලි. එහෙනම් මේ E කියන පොයින්ට් එක හරිද? E කියන පොයින්ට් එක Pareto efficient point එකක් නෙමෙයි. මේ E කියන පොයින්ට් එක Pareto efficient point එකක් නෙමෙයි. හරිද? Pareto efficient point එකක් නම් මොකක්ද වෙනවා කිව්වේ? එක්කෙනෙක්ගේ යුටිලිටි එක වැඩි කරද්දී අනිත් කෙනාගේ යුටිලිටි එක අඩු වෙන්න ඕනේ. හැබැයි මේ E ඉඳලා C වලට මාරු වෙද්දී එහෙම එකක් වුණාද? තව කෙනෙක්ගේ යුටිලිටි එක දැන් A ගේ යුටිලිටි එක වැඩි වුණා කියලා B ගේ යුටිලිටි එක අඩු වුණාද? නෑනේ. ඒක කොන්ස්ටන්ට් නේ. එහෙනම් E කියලා කියන්නේ E කියන පොයින්ට් එක Pareto efficient point එකක් නෙමෙයි. හරිද? Because that point is shown exchange the goods among the buyers. අන්න මේකෙදි පෙන්නන එකම දේ මොකද්ද? මේ E කියන පොයින්ට් එකේදී පෙන්නන එකම දේ අර මේ භාණ්ඩ දෙක අතර හුවමාරුව විතරයි පෙන්වන්නේ කියන එක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. බයර්ස්ලා දෙන්න අතර භාණ්ඩ හුවමාරුව විතරයි පෙන්වන්නේ කියලා තමයි මෙතන මේ කියලා තියෙන්නේ. Because that point is shown exchange the goods among buyers. බයර්ස්ලා දෙන්න අතර goods exchange කරන එක විතරයි මෙතනදී පෙන්වන්නේ කියන එක තමයි කියලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔයාට මෙතනදී conclusion එකට අවසානයේ ඔව් කියන්නේ. ඒ කියන්නේ exchange වෙලා තියෙන්නේ කියන එකෙන්ද ඔයා අහන්නේ? ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා ගත්තොත් එහෙම මේ බලන්නකෝ. ඔයා ගත්තොත් එහෙම E කියන පොයින්ට් එකේදී. හරිද? E කියන පොයින්ට් එකේදී අපි හිතමු E කියන පොයින්ට් එකේදී AY 70යි කියලා. හරිද? AY 70යි. හරිද? ඊට පස්සේ ඒ වෙලාවේදී B කවුද මේ AX කියන කෙනා? හරිද? AX කියන කෙනාගේ
භාණ්ඩය පරිභෝජනය කරනවා කියලා හිතන්නකෝ 40යි කියලා. මෙතන 70යි මෙතන 40යි. හරිද? එතකොට එතන ඉඳලා C වලට මාරු වෙද්දි බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වෙලාවට වෙලා තියෙන්නේ මෙතනදී අපි හිතමු C point එකේදී A 50යි හරිද? A 50යි B අපි හිතමු B 50යි කියලා. A 50යි B 50යි කියලා හිතන්නකෝ. එතකොට C ඉඳලා මේ E ඉඳලා C වලට මාරු වෙද්දී අර භාණ්ඩ මාරු වීමක් විතරනේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩවල quantity එකේ මාරු වීමක් විතරනේ වෙලා තියෙන්නේ. හරිද? ඕක තමයි උතනින් ඔය අදහස් කරන්නේ. පැහැදිලි වුණාද දන්නේ නැහැ. හරි අයියේ තේරුණා. හරි. භාණ්ඩ විදිහට quantity එක මාරු වුණාට මේ utility එක වෙනස් වීමක් වෙලා නැහැ කියලා තමයි මෙතනදී කියන්නේ. කියන්නේ මේ ඒක තමයි උතනින් ඔය අදහස් කරලා තියෙන්නේ. හරි. ඊළඟට හරි අපි මෙතනින් කතා කර කර හිටියේ C කියලා කියන්නේ එතකොට Pareto efficient point එකක් නෙමෙයි. හරිද? ඒක එකම දේ පෙන්වන දේ තමයි exchange the goods of among the buyers. buyers ලා අතර goods exchange එකක් විතරයි පෙන්වන්නේ. ඊළඟට so in point out of the contract curve that point is Pareto inefficient. හරිනේ කතාව. එහෙනම් මේ contract curve එකෙන් පිට තියෙන මේ contract curve එකෙන් පිට තියෙන මේ E වගේ points Pareto efficient point නෙමෙයි. එහෙනම් ඒවට අපි කියනවා Pareto inefficient point කියලා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. හරිද? In the point out of the contract curve that point is Pareto inefficient. හරිනේ කතාව. Pareto efficient point වෙන්නේ හැම වෙලාවෙම contract curve එක මත තියෙන points විතරයි. Contract out of the contract curve ඒ කියන්නේ contract curve එකෙන් පිට තියෙන points Pareto inefficient point විදිහට තමයි හඳුන්වන්නේ. අන්න ඒක ඔයාලා ඔළුවේ තියාගත යුතුයි. හරිනේ. එළිය තියෙන ඒවා contract curve එකෙන් එළිය තියෙන ඒවා කොයිම වෙලාවකවත් Pareto efficient point වෙන්නේ නැහැ. ඒවා අපි කියන්නේ Pareto inefficient point කියලා. හරිද? contract curve එක මත තියෙන ඒවා තමයි අපි කියන්නේ Pareto efficient point කියලා. ඒක තමයි ඔතන ඔය සඳහන් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක තමයි. හරිද? ඔයාලා මේවා note down කරගන්න මම කියද්දි. හරිද? ඊළඟට මෙන්න කියනවා any point මම මේකේ තියෙන කියන්නේ හරිද? any point of out of the contract curve they can exchange their goods and come to efficient points. අන්න. හරිනේ කිව්වනේ ඉස්සරවම අපි මේ out of the contract curve එක මත තියෙන ඒවා Pareto efficient point නෙමෙයි. ඒකෙදි කරන්නේ buyers ලා දෙන්න අතර භාණ්ඩ අතර හෝමාරු කර ගැනීමක් කියන්නේ. භාණ්ඩ exchange කරගන්න එකක් විතරයි quantity එක විදිහට. හරිද? එහෙම quantity එක හෝමාරු කරගෙන අවසානට යාලා එනවා ආපහු මේ contract curve එක මතට. ඒ කියන්නේ Pareto efficient point එකක් මතට එනවා කියලා තමයි මෙතනින් කියන්නේ. පැහැදිලිද? Pareto inefficient point. ඒ කියන්නේ මේ contract curve එකෙන් පිට තියෙන points වලදී Pareto inefficient කියලානේ කියන්නේ. එතනදී කරන්නේ මොකද්ද? buyers ලා දෙන්න අතර මේ goods exchange එකක් විතරයි වෙන්නේ. එහෙම goods exchange කරගෙන හරිද? එහෙම භාණ්ඩ දෙන්න හෝමාරු කරගෙන අවසානට එන්නේ කොතෙන්ද? අවසානට එන්නේ ආපහු contract curve එක මතට. ඒක තමයි මේ කියන්නේ. බලන්නකො. Any point out of the contract curve that can exchange their goods and come to efficient points. හරිනේ. out මේ contract curve එකෙන් පිටත තියෙන ඒවා inefficient Pareto inefficient point ඒවා කරන්නේ exchange කරගන්න එක goods. ඊට පස්සේ එහෙම exchange කරගෙන අවසානයේදී කොහොම හරි එයාලා ආපහු එන්නේ අර Pareto efficient point එකට තමයි. ඒ කියන්නේ contract curve එක මතට ආපහු එනවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ out of the contract curve have not equilibrium. අන්න හොඳ කතාවක්.
මතක තියාගන්න. out of the contract curve එක out of the contract curve එකේ කියන්නේ contract curve එකෙන් පිටත තියෙන ඕනෑම point එකක් equilibrium point එකක් වෙන්නේ නැහැ. හරිද? ඒකත් මතක තියාගන්න. equilibrium point එක වෙන්නේ possible equilibrium points වෙන්නේ හැම වෙලාවෙම contract curve එක මත තියෙන points තමයි. contract curve එකෙන් පිට, ඒ කියන්නේ පිට තියෙන contract curve මේ contract curve එකෙන් පිට තියෙන points කොයිම වෙලාවකවත් possible equilibriums වෙන්නේ නැහැ. ඒ points වෙන්නේ නැහැ. මේක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඕවනම් අනිවාර්යෙන් ඔයාලා ලියාගත යුතුයි. Out of the contract curve have not equilibrium. contract curve එකෙන් පිට තියෙන points අපි කියනවා equilibrium points නෙමෙයි. ඒ කියන්නේ ඒවා equilibrium වෙන්නේ නැහැ. ඒක තමයි මේ වරහන් ඇතුලේ කියලා තියෙන්නේ. E is not equilibrium. එහෙනම් මේකට අනුව E කියලා කියන්නේ equilibrium point එකක් නෙමෙයි. හරි. ඊළඟට F point is the final equilibrium. ඔන්න මේකේ F point එක. හරිද? F point එකට එන්නකෝ. මේ තියෙන්නේ. මෙයා කියනවා F point එක තමයිලු final equilibrium එක වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි නංගිලා මල්ලිලා මේ F point එකේදී ඔයාලට පේනව නේද line එකක් ගිහිලා තියෙනවා. ඒ line එකට තමයි අපි කියන්නේ budget line කියලා. හරිද? එතකොට මේ budget line එකත් ඔය පිරිත් මේ contract curve එක මත තියෙන මේ point එකක් touch කරලා යනවනම් හරිද? touch කරලා යනවනම් අන්න එතනදී තමයි final equilibrium එක එන්නේ. හොඳට මතක තියාගන්න. හරිද? දැන් මෙතනදී මේ budget line එක ඇඳලා තියෙන්නේ F කියන point එකේදීනේ. එහෙනම් ඒක තමයි final equilibrium එක වෙන්නේ. හරිද? B, F, C සහ D කියලා කියන්නේ possible equilibriums තමයි. විය හැකි මේ සමතුලිත ඒවා තමයි points තමයි. හැබැයි final equilibrium එක වෙන්න නම් budget line එක touch කළ යුතුයි. හරිද? budget line එක touch වුණ ගමන් අන්න අපි ඒකට කියනවා ඒ point එකට final equilibrium එක කියලා. හරිද? ඕක තමයි මෙතන තියෙන කතන්දර. මේ තියෙන්නේ. F point is the final equilibrium because it has වෙන්න ඕනේ. හරිද? because it has budget line. හරිනේ? it has the budget line. budget line එක ඒ F කියන point එකේදී පිටලා තියෙනවා. එහෙනම් ඒක තමයි final equilibrium එක වෙන්නේ. හරි. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන Edgeworth box එකේදී. දැන් මම ගියොත් එහෙම අපි අර හදපු එකට හරිද? අපි අර හදපු එකට මම මෙතන දැන් අඳින්නම් මේ C කියන ලක්ෂයේදී හරිද? C කියන ලක්ෂයේදී මෙන්න මේ විදිහට straight line එක හරිද? ඒක මම ඊට පස්සේ නම් කරනවා budget line කියලා. හරිද? budget line කියලා නම් කරනවා. අන්න එහෙනම් මේ diagram එකට අනුව මේ C කියලා කියන්නේ හරිද? C කියලා කියන්නේ final equilibrium එක. හරි නෑ මේ budget line එක තියෙනවනේ. එහෙනම් මේක තමයි final equilibrium එක වෙන්නේ. A B C D E කියලා කියන්නේ possible equilibrium. හැබැයි final එක වෙන්නේ C. ඒකට හේතුව budget line එක තියෙනවා. හරි. මේ තියෙන්නේ අර G කියලා කියන්නේ එතකොට G සහ F කියලා කියන්නේ මේකට අනුව Pareto inefficient points. හරිද? Pareto efficient points ටික තමයි A B C D E කියලා කියන්නේ. ඔය ටික තමයි ඔන්න මට මේ contract curve එකේදී කියන්න තිබුණ කතන්දර ටික. හරි. තේරුණාද දන්නේ නැහැ. මට කවුරු හරි තේරුණා නම් තේරුණා හරි කියලා කියන්න මට ඉස්සරහට යන්න. තේරුණා අයියේ. හරි. තේරුණා. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. හරි. මතක තියාගන්න නංගි මල්ලි මේ අපි
මේ විදිහට මේ දැන් මේ කතා කරන්නේ මේ කන්සම්ප්ෂන් එක ගැනනේ. හරිද? මේ අර කන්සියුමර් චොයිස් එක ගැනනේ. එතකොට මේ විදිහට අපි කරලා බලාපොරොත්තු වෙන්නේ for whom to produce කියන problem එකට මේ ඒක විසඳන විදිහ තමයි මේ අපි ඉගෙන ගන්න. හරිද? for whom to produce කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි මේ විදිහට මේ හොයන්නේ. ඒ කියන්නේ අර ඔයාලට මතක ඇතිනේ. ඉකොන් වලදී ඔයා ඉගෙන ගත්තා. මොකද්ද නිෂ්පාදනය කරන්නේ? කොච්චරක් නිෂ්පාදනය කරනවද? කොහොමද නිෂ්පාදනය කරන්නේ සහ ඒ නිෂ්පාදනයේ බෙදා වෙන් කිරීම ගැන. කියන්නේ කා සඳහා නිෂ්පාදනය කරනවද කියන එක. එහෙනම් එතනදී මේ කන්සම්ප්ෂන් එකේදී හරිද මේ කන්සියුමර් චොයිස් එකේදී හරිද මේ කන්සම්ප්ෂන් එකේදී අපි හොයන්නේ ඔය ප්‍රශ්න තුනෙන් for whom to produce කියන එක. ඒ කියන්නේ කාටද නිෂ්පාදනය කරන්නේ කියන එක. කා සඳහාද නිෂ්පාදනය කරන්නේ කියන එකට උත්තරේ තමයි මෙතනින් හොයන්නේ. ඒකත් මතක තියාගන්න. ඔක කොහොමත් මේකේ අවසානයේ අපි මම මේ දීලා තියෙනවා. හරිද? දැනට ඔයාලා එහෙම මතක තියාගන්න. හරි. ඊළඟට යනවා තවත් අලුත්ම කොටසකට. හරිද? ඔන්න කතන්දර ගොඩක් කියන තියෙන තවත් කොටසක්. inputs or firms production. මම හිතනවා ඔයාලට මේකත් අවසානට කරේ මේක මම හිතන්නේ. හරිද? ඔයාලට අපේ කට්ටිය මේ inputs firms production කියන එක කළා මම හිතන්නේ. එතකොට එතනදී ඔයාලට මතක ඇති දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ එතනදී ගොඩනගාගත්ත සමීකරණය. මේ සූත්‍රය. හරිද? ඔයාලට මතක ඇති MRTS කියලා එකක් නේ. MRTS කියලා කියන්නේ මොකද්ද? Marginal rate of technical substitution නේ. Marginal rate of technical substitution. හරිද? ඒ කියන්නේ මෙතන වැරදි මේ නෝට් එකේ තියෙන එක. හරිද? slope of the isoconcave කියන එක. හරිද? isoconcave එකේ slope එක තමයි MRTS කියලා කියන්නේ. ඔයාලට කියලා දෙන්න නැති නේද කට්ටිය? දැන් මේ නෝට් එකේ වැරදි. slope of the isocoscave නෙමෙයි slope of the isoconcave. MRTS කියලා කියන්නේ මේ isoconcave එකේ බෑවුම තමයි අපි MRTS කියලා කියන්නේ. එහෙනම් ඒක අපි හොයන්නේ කොහොමද? දැන් ඔයාලට මේවා මතක් වෙන්න ඕනේ. හරිද? MPL divide කරනවා MPK වලින්. හරිද? marginal rate of labor divide කරනවා මේ marginal production එක. production of labor. හරිද? ඊට පස්සේ ඒක divide කරනවා capital එකකින්. ඒක නෙමෙයි තියෙන්නේ marginal capital එක. ඒ කියන්නේ ඒක සමානයි W/R. සමානයි PL/PQ. හරිද? ওই විදිහටනේ ඔයාලා මේක ගොඩනගා ගත්තේ. MRTS එක. හරිද? දැන් අපි මුලින්ම කරන්නේ මොකද්ද? අර වගේම partial equilibrium එක ගොඩනගා ගන්න යන්නේ. ඊට පස්සේ general equilibrium එක කොහොමද එන්නේ කියන එක අඳුර ගන්න යන්නේ. හරිද? මෙතනත් අපි උපකල්පනය කරනවා මල්ලිලා නංගිලා product මේ ආර්ථිකය තුල ඉන්නේ product මේ firms දෙකයි. එක්කෙනෙක් තමයි firm A අනිත් එක්කෙනා තමයි firm B. හරිද? එහෙනම් firm A ගේ මේ equilibrium එක වෙනමයි firm B ගේ equilibrium එක වෙනමයි කතා කරනවා නම් අපි ඒකට කිව්වා partial equilibrium කියලා. හරිද? ඊළඟට ඒ දෙන්න එකතු වෙලා පොදුවේ අපි කතා කරනවා නම් equilibrium එකක් අන්න අපි කියනවා එතනදී general equilibrium කියලා. හරිද? දැන් එහෙනම් මම කතා කරනවා මෙන්න firm A MRTS A marginal rate of technical substitution of firm A සමානයි equal W/R. හරිද? A firm A ගේ equilibrium එක. ඊළඟට firm B එකේ equilibrium එක එනවා MRTS B equal W/R. හරිද? හරි. එහෙනම් මේ දෙකට අපි කියනවා මොකද්ද? partial equilibriums කියලා. firm A ගේ වෙනම equilibrium එකකුත් firm B ගේ වෙනම equilibrium එකකුත් අපි පෙන්නලා තියෙන හින්දා. ඊට පස්සේ ඔන්න එහෙනම් දැන් අපි යනවා මොකටද? දැන් ඔයාලට මේවා අවුලක් නැහැ. ඉස්සෙල්ලා කතා කරලා නෙවෙන්නේ. general equilibrium එකට. ඒ කියන්නේ දෙන්නගේ එකක් අරගෙන කතා කරනවා. ඒක කොහොමද ලියන්නේ? මේ ලියලා තියෙන විදිහත් හරි. ඒ වුණාට මම ඔයාලට කියන්නේ අර මම මුලින් අර අපි consumer choice එකේදී ලියුවා නේද general equilibrium එක ලියන විදිහ. අන්න ඒ විදිහට ලියන්න. MRTS A සමානයි MRTS B සමානයි W/R. ඒ විදිහට ලියන්න. general equilibrium එකෙන් එතකොට
MRTS A සමානයි MRTS B සමානයි W/R. හරිනේ. ඒ විදිහට ලියා ගන්න. එතකොට අතනදී for whom to consumption එකේදී for whom to produce කියන එක අපි solve කරා වගේ මේ තැනදී මේ production එකේදී අපි solve කරන්නේ how to produce කියන එක. හරිද? ඒ කියන්නේ කොහොමද නිෂ්පාදනය කරන්නේ? ඔයාලට මතක ඇති A level වල. ඒ කියන්නේ සේවකයෝ වැඩි වශයෙන් යොදලා නිෂ්පාදනය කරනවද නැත්නම් යන්ත්‍ර වැඩි වශයෙන් යොදලා නිෂ්පාදනය කරනවද කියන එක නෙවෙයි කියන්නේ. ඒක තමයි කියන්නේ මෙතන how to produce කියන එක. එතකොට මෙතනදී solve කරන problem එක තමයි how to produce කියන එක. ඒකත් ලියා ගන්න. ඔන්න දැන් ආපහු අර edge box එකක් එනවා මේ production එකේ. හරිද? අර කතන්දරේම තමයි. හරිද? ඔයාට මම කියලා දුන්න කතන්දරේම තමයි මෙතන තියෙන්නේ. වෙනස තියෙන්නේ මෙතනදී එන axis දෙක වෙනස් වෙනවා. හරිද? සහ මෙතනදී මේ ඇතුලේ අපි අඳින curve වල නම් වෙනස් වෙනවා. එච්චර තමයි වෙනසකට තියෙන්නේ මෙතන. හරිද? දැන් ඔයාලා මම දැන් ආය අඳින්න උත්සාහ කරන්නේ නැහැ. ඔයාලා තනියෙන් අඳින්න. හරිද? මම කියන්නම්.